ඔබ සියලු දෙනාම උන්වහන්සේගේ නාමයෙන් පිළිගන්නවා. worship tabernacle සභාව විසින් ඔබට විශේෂ පණිවිඩයක් තිබෙනවා. ඒ තමයි අද පටන් අපි දේශනා මාලාවක් පටන් ගත්තා. ඒ ඔබේ ප්‍රශංසාව, ඔබේ নমස්කාරයෙන් වැදගත්කම, ඒකේ වරප්‍රසාද ඔබේ ජීවිතේට කොහොමද එකතු කරගන්නේ කියලා මේ මාලාව තියෙනවා. ඉතින් මම විශ්වාස කරනවා, අපි සභාවක් වශයෙන් විශ්වාස කරනවා මේ දේශනාවන් ඔබේ ජීවිතේට හරි වැදගත් වෙනවා. ඉතින් ඔබේ ජීවිතේ ඒ සම්පූර්ණ කරන්න පුළුවන්, ඔබේ ජීවිතය අලංකාර කරන්න පුළුවන්. එම නිසා රැඳී සිටින්න උන්වහන්සේ බලවත් දේවල් ඔබේ ජීවිතේ කරන්න යනවා. ඔබ සිල් දරන යේසු පිටයි. අද මම කතා කරන්න යන්නේ 10 benefits of praise and worship. ස්වාමීන් වහන්සේව නමස්කාර කිරීමක්, ප්‍රශංසා කිරීමක් කරන කොටගෙන අපිට ඇති වරප්‍රසාද 10ක්. නමුත් අප 10ම අද කතා කරන්න යන්නේ නැහැ. මම කතා කරන්නේ පළවෙනි එක. පළවෙනි, ඔබ නමස්කාර කරනකොට, ඔබ ප්‍රශංසා කරනකොට ඇති වෙන පළවෙනි වරප්‍රසාදය තමයි දෙවියන් වහන්සේ වැඩවසනවා. Invite the presence of God. දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබ ආරාධනා කරනවා. දෙවියන් වහන්සේගේ අභිමුඛයට ඔබ ආරාධනා කරනකොට හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔබ සාපේක හිර වෙලා ඉන්නවා නම්, පාපේක හිර වෙලා ඉන්නවා නම්, ඇබ්බැහි එකක හිර වෙලා ඉන්නවා නම්, ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛය ආරාධනා කරනවා නම් සියල්ල වෙනස් වෙලා සාපය ආශිර්වාදයකට හැරෙන්න යනවා. පාපය ධර්මිෂ්ඨකමකට හැරෙන්න යනවා. රෝගය සුවයට හරවෙන්න යනවා. ඔබ දේව අභිමුඛය නැත්තම් අර කලින් කිව්වා වගේ යකඩයක් වතුරට දැම්මා වගේ. නමුත් දේව අභිමුඛය ඔබට තිබෙනවා නම් නැවක් වතුරට දැම්මා වගේ. ඒකත් හදන්නේ යකඩින් තමයි. ඒ වුණාට ඒක ගිලෙන්නේ නැහැ. ඔබව ගිල්ලවන්න බෑ. ස්වාමීන් වහන්සේ ඔබට අවශ්‍ය කරන හැම දෙයක්ම සපයනවා. උන්වහන්සේ ඔබව බලා ගන්නවා. උන්වහන්සේ ඔබ සමග ඉන්නවා. ඔබ කිසි කලකට අත්හරින්නේ නැහැ. ආමෙන්. පෙරලන මා සමග මේ ප්‍රශංසා කරන්නේ කොහොමද කියලා අපි බලමු. පළවෙනි ලේකම් 23:30. සීළු දවස්වල උදේ සවස ස්වාමීන් වහන්සේ ස්තුති ප්‍රශංසා කිරීම සිටීමත්. සියලු දවස්වල, ඉරිදට නෙමෙයි, බදාදට නෙමෙයි, සිකුරාදට නෙමෙයි, පළවෙනි ලේකම් කොලේක ලියා ගන්න. මේ පාඩම් 10ම කොලේක ලියා ගන්න. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ලස්සන පොතක මේක සටහන් කරන්න. මොකද ඒක ඊතරම් වැදගත් ඔබගේ මුළු ජීවිතේටම. පළවෙනි ලේකම් 23:30 සඳහන් කරනවා සියලු දවස්වල, හැමදෙනාම කියන්න සියලු දවස්වල. ළඟ ඉන්න කෙනාට තට්ටු කරලා කියන සියලු දවස්වල මොනවද කියලා? දත් මදින්න කියනවද? නෑ. සියලු දවස්වල ස්වාමීන් වහන්සේව නමස්කාර කරන්න ඕනි. සියලු දවස්වල ස්වාමීන් වහන්සේ ප්‍රශංසා කරන්න ඕනි. සියලු දවස්වල උදේ සවස. උදේ විතරක් නෙවෙයි, සවසත්. සියලු දවස්වල උදේ සවස. ගෙදෙන දනෝද එලියා අහසෙන් ගින්දර එව්වා. ඒ අවස්ථාවේදී බාල් පූජකයෝ 400ක් උදේ වරුවේම ඔවුන් නටමින්, බාල්ට පූජා කරමින්, කෑ ගසමින් අහසෙන් ගින්දර එව්වා. නමුත් බැරි වුණා. නමුත් සවස් භාගයේ එලියා ස්වාමීන් වහන්සේගේ යාඥා කරන පැය පැමිණෙන විට ඔව් ස්වාමීන් වහන්සේට ලං වෙලා සෙමින් කතා කරා. ඔව් දැන සිටියා සවස් භාගයේ වෙලාවක් තියෙනවා දෙවියන් වහන්සේට කතා කරන්න. උදේ තිබෙනවා, සවස් තිබෙනවා. දේව දරුවෙනි, ආවට ගියාට ඔබ දෙවියන් වහන්සේට යාඥා කරන්න එපා. සැලැස්මක් උඩ, වමනාවක් මත, හදවතක් ඇතුව. කියන්නේ සැලැස්මක් උඩ, වමනාවක් මත, හදවතක් ඇතුව උන්වහන්සේව සොයන්න. සමහර කලාවට අපි යාඥා කරන්න ආවම කිසි සැලැස්මක් නැහැ.
කිසි වුවමනාවක් නැහැ. කිසි හදවතක් නැහැ. දයාබර දෙවි ස්වාමිනේ ඔබ වහන්සේට බාරයි. ඔබ වහන්සේට බාරයි. ආමෙන්. මොනවද බාර? මොකුත් දන්නේ නැහැ. එක දවසක් එක බ්‍රදර් කෙනෙක් යාඥා කරා. ස්වාමිනේ ඔබ වහන්සේට බාරයි. ඇත්තටම ඔහු යාඥා කරේ මගුල් ගෙදරක. ඔහුට පැවරීමක් ලැබිලා තිබුණා මනමාල යුවලට යාඥා කරන්න. ඉතින් ඔහු පොඩ්ඩක් 아무තු චරිතයක්. ඔහු කිව්වා දැන් චණ්ඩි චරිතයක්. ඔහුගේ භාෂාවත් නිකන් චණ්ඩි වගේ. ඔහු වැල්ලවත්තු ප්‍රදේශයේ මිනිස්සෙක්. ත්‍රිවිලර් එක හය කරන්නේ. 아무තුම චරිතයක්. හැබැයි ආත්මෙන් හොඳ මිනිස්සෙක්. ඉතින් කිව්වා ස්වාමිනී ඔහුගේ පාර්ශ්වෙන් තමයි මේ ගෑනු දරුවා ආවේ. ඇගේ නම කුමාරී. ස්වාමිනී කුමාරී දුව ඔබ වහන්සේට බාරයි. මේ විවාහයට අත ගැසුවා ස්වාමිනී. දැන් නෑව ආරක්ෂා කරන්න ඔබ වහන්සේ බලා ගන්න යේසුස් වහන්සේගේ නමින්. ඉතින් මේ දුව ගැන එයා දන්නේ එක්ක නෑ. එයා ගැන ඕගාල යාඥා කරා. සුබුරුත් වර්ධි නෝන එන්න පාරක් ඉන්නට. කොල්ලව බාර කරන්න. ගමේ විදිහටම ගෙදර විදිහටම කිව්වා. ස්වාමිනී ඌවත් බාර කරනවා ස්වාමින් වහන්සේ. ඌ ගැන ඔබ වහන්සේ බලාගත්ත මැනව. ඌගේ වරිගේ උන්වත් ඔබ වහන්සේට බාරයි කිව්වා. සිහියෙන් යුක්තව පිළිවෙතක් ඇතුව හදවතින් යාඥා කරන්න. දෙවියන් වහන්සේට ඕන භාෂාවක් දන්නවා. ඕන කෙනෙක්ව දන්නවා. නමුත් අමතක කරන්න එපා අපි ගරු කටයුතුව උන්වහන්සේ වෙතට එන්න ඕනි. ඉතින් සියලු දවස්වල උදේ සවස ස්වාමින් වහන්සේට ප්‍රශංසා කිරීමත්. ගීතාවලිය 92:2. ඔබ බයිබලේ බලන්න ඕනේ නැහැ. මෙතන උඩ මම දාලා තිනවා. නමුත් ඔබ කරුණාකර කොලයක ලියාගන්න. 92:2 තද්දසේ වීණාවෙන්ද කුඩා වීණාවෙන්ද මහා වීණාවෙන්ද ගැඹුරු ශබ්දෙන්ද. තද්දසේ වීණාව කියන්නේ ස්ට්‍රින්ග්ස් 10ක් තියෙන එකේ මහා වීණාවෙන් ගැඹුරු ශබ්දේ අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඔබ දන්නවද වේල්ස්ලා ගැඹුරු ශබ්දෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. අලියා ගැඹුරු ශබ්දෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. කුරුල්ලෝ මිහිරි ශබ්දෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමීන් වහන්සේ මැව්වා වූ මිනිසයා උන්වහන්සේගේ ස්වරූපයට මැව්වා වූ මිනිසයාගේ සංගීතය තියෙන්න ඕනේ. ප්‍රශංසාව දෙවියන් වහන්සේට තියෙනවා. එක ගීතිකාවක් කියනවා birds in the sky sing their songs to you. Trees on the field bring their songs to you. ආකාශින් පක්ෂීන් ඔබ වහන්සේට ගීතිකා ගායනා කරනවා. මේ තුරුලතා ගස්වැල් උන්වහන්සේට ස්තුති කරනවා. කේදරේ කාලා තිනවද ගස්වැල් ස්තුති කරනවා. මං හරි ආසයි ඉංගිරිය පැත්තට යන්න. ඉංගිරිය පැත්ත යනකොට ගස්වැල් වහන්සේ ප්‍රශංසා කරනවා. ගස්වල අමුතු සත්‍යයක්. මං හරි ආසයි වාහනේ නතර කරලා යන්න. මං ආසයි වාහනේ නතර කරලා ඉරේට ඇවිල්ලා යන්න. ආයි මං ආසයි කුරුණෑගල පැත්තේ යනකොට. ඒ වගේම ලොකු වනාන්තරයක් මැද්දෙන් තමයි ප්‍රධාන පාර පිහිටලා තියෙන්නේ. අලංකාරයි. අමුතුම සත්‍යයක්. ගස් හුළඟ වදිනකොට අමුතුම සත්‍යයක්. මේවා දෙවියන් වහන්සේ ප්‍රශංසා කරනවා. මේ එකක්වත් දෙවියන් වහන්සේගේ ස්වරූපෙට මැව්වේ නැහැ. ඔබව මාව මැව්වේ. අපි උන්වහන්සේට ස්තුති කරන්න ඕනේ. ගීතිකාවක් කියාගෙන නාන්න. ගීතිකාවක් කියාගෙන ප්‍රශංසා කරගෙන නාන්න. පොල් ගානකොට ගෙදර වැඩ කරනකොට දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන්න. මොකද අපු මැව්වේ නමස්කාර කරන පිටස. අපු මැව්වේ දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන පිටස. යක්ෂයා ඊර්ෂ්‍යයි ඔබ ගැන. මොකද දෙවියන් වහන්සේ ඔබට හැකියාව දුන්නා උන්වහන්සේව නමස්කාර කරන්න. ආමෙන්. ඉතින් වීණාවෙන්, ගිටාරකින්, සිතාරකින් වාදනය කරන්න, ඩ්‍රම් එකෙන්. හලෙලූයා. ඊශ්‍රායලයේ සභාව පරක් වෙලා ඉන්නේ වාදක මණ්ඩලයේ. අපේ සභාව වගේ. වේලස්සනින් එනවා. ඒට හේතුව ගෞරවය දෙවියන් වහන්සේට දෙන්න ඕන නිසා. වේලස්සනින් ඇවිල්ලා සෙනග එන්නිසෙල්ලා තූර්ය මාදන මණ්ඩලය ඉස්සරහින් ඇවිල්ලා පේලියට හිට ගන්නවා දෙවියන් වහන්සේට ගෞරවය දෙන්න ඕන නිසා. මගේ දරුවනි මම ඔබලට කියන්න කැමති වේලස්සනින් ඇවිත් දෙවියන් වහන්සේගේ සූදානම් කළ ඔබට දීලා තියෙන ස්ථානයේ හිට ගන්නට ඔබට පවර්ලා තියෙන කාර්ය ඔබ කරන්නට දෙවියන් වහන්සේ ක්‍රියාව තුළ මහිමය ලබනවා. ඔබ ප්‍රමාද වෙලා පැමිණෙනකොට ඔබ දෙවියන් වහන්සේව සුළු කරනවා. බයිබලයේ සඳහන් කරන සුළු කරන කෙනාව මම නීචෙක් කොට සලකනවා.
මම කැමති නැහැ ඔබ එක්කෙනෙකුවත් එවැනි අපහසුතාවයට පත් වෙන්න. ඔබ වාදනය කරන එක නා ගෞරවයෙන් නාලෙන් පවිත්‍ර වෙලා ඉන්න. බලන්න හින්දු මිනිස්සයා. ඒ මොන්සේ නාලා තෙත පිටින්ම තමයි කෝවිලට එන්නේ. බලන්න බෞද්ධ මිනිස්සු. ඒගොල්ලෝ සුදුවෙන් වැසැරසිලා සිරපු දවා දාන්න නැතුව ඔවුන් එනවා පන්සලට. බලන්න මුස්ලිම් මිනිස්සයා මුහුණ අතපා සෝදගෙන තමයි එන්නේ. මේ සියල්ලට වඩා ආසපොළොව මැව්වා දෙවියන් වහන්සේ ගාවට අපි එන්නේ කොයි වෙතද? කල්පනා කරන්න. ඔබ දන්නවද ඔබ උදෑසන නැගිටලා ඔබ ස්නානය කරලා ලෑස්ති වෙනකොට ලස්සනට ඔබ දෙවියන් වහන්සේට මහිමය දෙනවා කියලා? ඔබ දාඩිය පෙරාගෙන මහන්සියෙන් ඇවිල්ලා අපි දෙවියන් වහන්සේට සති කරමු කිව්වොත් ඒක ඇති ගතියක් නැහැ. ඔබ සූදානමක් නැහැ. ඔබ දෙවියන් වහන්සේට මහිමය දෙන්න ඕනේ ඔබගේ ශරීරයෙන්, ඔබගේ ඇඳුමෙන්, ඔබගේ සිතින්, ඔබගේ ගතින්, ඔබගේ සිතිවිලි වලින් ඔබ ප්‍රදර්ශනය කරන්න ඕනේ දෙවියන් වහන්සේට ඔබ උන්වහන්සේට පූජාවක් ඇටියට. බයිබලයේ සඳහන් කරන පූජාවක් ගේනකොට හොඳම කෙනාව ගේන්න ඕනේ. තරම කෙනාව ගේන්න ඕනේ. කැලල් රැලි නැති, තුවාල නැති, රෝගී නැති හොඳම දේ ගේන්න ඕනේ. සිනවන්ත සහෝදරයා ඔබ හොඳම ඇඳුම අඳින්න දේව අභිමුඛයට එනකොට හොඳම විදියට එන්න ඒක නමස්කාරයක්. ඒක මහිමයක් දෙවියන් වහන්සේට. ඔබ දෙවියන් වහන්සේට රෙස්පෙක්ට් කරනවා. හලෙලූයා. ගැඹුරු ශබ්දෙන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. පාස්ටර්ගේ ප්‍රශංසාවක් නැහෙනි. ඔය ඔක්කොම නිහඬයි. ඒක සද්ද දෙනකොට. මොහොතේ තල්මහා ඒ සද්දේ දානකොට හැම මහලුවෙක්ම නිශ්ශබ්ද වෙනවා. ඇයි? දෙවියන් වහන්සේගේ සුවිශේෂ මැවීම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. ඒතර ඩොල්ෆින්ලා ගාලා පැන යනවා. ඇයි? ඔවුන් සතුටුයි. මොකද මුළු බලවත්ම සතා මොහොතේ දෙවියන් වහන්සේට මහිමය දෙනවා. අපි දෙවියන් වහන්සේට ස්තුති කරනකොට අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න ඕනේ. මම ප්‍රශංසා කරනකොට මම මුළු හදවතින්ම ප්‍රශංසා කරන්නේ. මට ප්‍රශ්න නැහැ කවුද මොනවද මාව දිහා බලන්නේ. මට ආරංචියක් ආවා එක කට්ටියක් මාව මේ සභාව අතහැරලා ගියාලු. ඒකට හේතුව පාස්ටර් නටන නිසාලු. මම පුල්පිට් එකේ විතරයි නටන්නේ වෙන තැන්වල නටන්නේ නැහැ. මාගා වෙන නැටිලි නෑ. නටන නැටිල තියෙන සර්ව බලධාරී දෙවියන් වහන්සේට මහිමේ දෙන්න. මට දුකයි සහෝදරය ගැන. මොකද හේතුව ඔව් දන්නේ නෑ දෙවියන් වහන්සේගේ ප්‍රශංසා කරන ක්‍රම කීපයක් තිබෙනවා. මම නටන්නේ උන්වහන්සේ මට සලකන නිසා. මට උත්තර දෙන නිසා. හලෙලූයා. දැන් මට 54යි. මම 64 දිත් මේ විදිහට නටනවා. 74 දිත් මේ විදිහට නටනවා. 84 දිත් මේ විදිහට නටනවා. මොකද දෙවියන් වහන්සේ රාජාලියෙක් මෙන් ශක්තිය දෙනවා උන්වහන්සේව බලන කෙනාට. ඔබ උන්වහන්සේ දිස බලන්න. උන්වහන්සේ ශක්තිය දෙනවා. ආමෙන්. ගීතාවලිය 59:10. නමුත් මම ඔබගේ ශක්තිය ගැන කියන්නෙමි. හලෙලූයා. නමුත් මම ඔබගේ ශක්තිය ගැන මෙතුවක් කල් අපි සංගීත භාණ්ඩ වලින් දෙවියන් වහන්සේ ප්‍රශංසා කළා. දිනපතා දෙවියන් වහන්සේ උදේ සවස ප්‍රශංසා කළා. දැන් අපි ගේනවා ඒ ආඥාව මේ විදිහටයි. මම ඔබගේ ශක්තිය ගැන. දෙවියන් වහන්සේගේ ශක්තිය ගැන මම ප්‍රශංසා කරනවා. කොහොමද මම දෙවියන් වහන්සේගේ ශක්තිය ගැන ප්‍රශංසා කරන්නේ? ඒ තමයි උන්වහන්සේ ගැන ගුණ වර්ණනා කරන්න ඕනේ. උන්වහන්සේ ඔබගේ ජීවිතේ කළපු දේවල් ගැන. එවිට උන්වහන්සේ මහිමයටපත් වෙන්න යනවා. ඒ වරප්‍රසාදය දෙවියන් වහන්සේ වැඩ වසනවා. ඔබ දෙවියන් වහන්සේගේ ශක්තිය ගැන ගුණ වර්ණනා කරන්න ඕනේ. නමුත් මම ඔබගේ ශක්තිය ගැන කියන්නෙමි එසේය අලියුමෙහි ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනා කරන්නෙමි. මම දෙවියන් වහන්සේගේ ආභිමුඛයට 3යි කාලත් අතර නැගිටිනවා. මම ඉන්නේ දම්පේ.
මෙදිනම් කිලෝමීටර් 4යි. සෙන්ට් මිෂල් පාරේ. මං දාම්පේ ගෙදර ඉඳන් යාඥා කරනකොට 3:03යි කාල. හරියටම 4ට. නැත්නම් 3:45යි 4යි අතර මුස්ලිම් පල්ලියකින් මට ඔවුන්ගේ යාඥාවේ ශබ්දය ඇහෙනවා. මගේ සහෝදරී මං දැනුවත්ව පිළියන්දල මුස්ලිම් පල්ලියක් නැහැ. ඒක තියෙන්නේ ගඟෙන් එගොඩ පානදුර පැත්තේ. නමුත් ශබ්දය එනවා පිළියන්දලට. ඒ මිනිස්සු දෙවියන්ට කන්න ලව් කරනවා. ඔවුන්ගේ දෙවියන්ට ස්තුති කරන උදේ පාන්දර. මට පුංචි ආඩම්බරයක් එනවා. ඒට හේතුව තමයි උන්දට ඉස්සෙල්ලා මම දෙවියන් වහන්සේට නැගිටලා තිනවා. මම අහනවා ඔබගෙන් ඔබ කී දෙනෙක් හැමෝටම ඉස්සෙල්ලා දෙවියන් වහන්සේ ඉදිරියේ නැගිටිනවද? කුරුල්ලන්ට ඉස්සෙල්ලා මම නැගිටිනවා. ඔබ අහනවා නම් පාස්ටර් දෙවියන් වහන්සේ කොහොමද වට ආශිර්වාද කරන්නේ? හැමතෙම ඉස්සෙල්ලා මම නැගිටිනවා. නැගිටලා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. මොකද දෙවියන් වහන්සේ මට එතරම් දේ කරා. මේ ස්ථානයේ සඳහන් කරනවා මම ඔබගේ ශක්තිය ගැන කියන්නේ. එසේ අලියමේ ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනා කරන්නෙමි. මොක්නිසාද මම මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්ෂස්ථානයද වූසේක. උන්වහන්සේ මගේ බලකොටුව වුණා. විපත්තියේදී උන්වහන්සේ මගේ රක්ෂස්ථානය වුණා. එම නිසා මම උදෑසන දෙවියන් වහන්සේව නම දිනවා. මම උන්වහන්සේ ගැන කියනවා. ඔබ පටන් ගන්න. උන්වහන්සේගේ අභිමුඛය ඔබ සමග තිබෙනවා. එක දවසක් මම තීරණයක් ගත්තා. ගේ ඇතුලේ යාඥා කරන්නේ නැතුව එළියට ගිහිල්ලා යාඥා කරන්න. එළියට ගිහිල්ලා යාඥා කරන අවස්ථාවේ මම කිව්වා ස්වාමිනී මට දැනෙන්න ඕනේ ඔබ වහන්සේ මා සමග බව. මම එක දවසක් එළියට බහැලා මම යාඥා කර මම මෙහෙම ඇවිදින්නකොට මට පේනවා මට වඩා අඩි 20කට විතර එහැයින් ගිනි ජාලාවක් මේම දිගට අඩි 9ක් 12ක් උස ගිනි ජාලාවක්. මම මෙහෙම යනකොට ඒ ගිනි ජාලාවත් එතනින් ගමන් කරනවා මේ දිශාවට. මම හැරෙනකොට මේ දිශාවට ගමන් කරන්න ගත්තා. සිනීවන්ත සහෝදරී ස්වාමීන් වහන්සේ අප මැදේ සිටිනවා. ඔබව බලවත් තැනකට ගෙන යන උන්වහන්සේ ලෑස්තියි. ඔබ ලෑස්තිද? උන්වහන්සේගේ අභිමුඛයේ භුක්ති විඳින්න. උන්වහන්සේව මහිමය දෙන, උන්වහන්සේව නමස්කාර කරන, උන්වහන්සේව ප්‍රශංසා කරන මිනිසයා වෙතට උන්වහන්සේ බැහැලා එනවා. නැවතත් කියන 59:17. sorry 16. නමුත් මම ඔබගේ ශක්තිය ගැන කියන්නේ මේ හැමෝම කියන්නේ. එසේය අලියමේ ශබ්ද නගා ඔබගේ කරුණාව වර්ණනා කරන්නේ මේ. මක්නිසාද මම ඔබ මාගේ බලකොටුවද මාගේ විපත්ති දවසේදී මට රක්ෂස්ථානයේද වූසේක. චේතනෙක් විශ්වාස කරන දෙවියන් වහන්සේ ඔබගේ විපත්තිදී උන්වහන්සේ පිහිට වුණා කියලා. අපි ලෝකවත් වර්ෂමත් දෙමු. කියමු හලෙලූයා. 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 හැමදාම මතක් කරන්න ඕනේ ඕගලන්ට. හලෙලූයා. හම්බු මතක් වුණා. මතක තියාගන්න මේක 4 වෙනි ඉරිදා ඕගොල්ලෝ මේක අමතක කරපො. හලෙලූයා. ශබ්ද නගලා කියන්නේ. හලෙලූයා. හලෙලූයා. මට ඕනේ මූදේ ගෝසාව වගේ. හලෙලූයා. wow. hallelujah. praise the Lord. දෙවියන් වහන්සේට මහිමය වේවා. දෙවියන් වහන්සේ ප්‍රශංසා කරව. ආමේන්. 17 වෙනි පදේ කියවන්න. මගේ ශක්තිය ඔබට ප්‍රශංසා කියන්නේ මේ. මක්නිසාද දෙවියන් වහන්සේ මගේ බලකොටුවේ මට කරුණා කරන දෙවියන් වහන්සේය. ආමේන්. මගේ ශක්තිය ඔබට ප්‍රශංසා කියන්නේ මේ. මක්නිසාද දෙවියන් වහන්සේ මගේ බලකොටුව මට කරුණා කරන දෙවියන් වහන්සේ.
හලෙලුයා. යෙදෙනෙක් කැමති දැනගන්න දෙවියන් වහන්සේව නමස්කාර කළ යුතු ආකාරය. අතෝසනේ මම කියපු නිසා නෙමෙයි ඔබ දැනගන්න කැමති නිසා. මේ එදා දෙවනි ලේකම් 5:11 එතන සිට හැමෝම කියන්න පූජකයෝ පන්ති පිළිවෙල නොපවත්වා. මොකක්ද ඒකේ තේරුම? දෙවියන් වහන්සේව අපි නමස්කාර කරනවා නම් සාමාන්‍යයෙන් සභාවක, සාමාන්‍යයෙන් දේවස්ථානයක, සාමාන්‍යයෙන් පූජනීය ස්ථානයක ඔවුන් පිළිවත් ගැන කටයුතු කරනවා. නමුත් දෙවියන් වහන්සේගේ අභිමුඛය ආවම මේගොල්ලන්ට පිළිවත් අමතක වුණා. ඕනම කෙනෙකුට දෙවියන් වහන්සේ ගාවට යන්න පුළුවන් වුණා. ඔබ දන්නවද ඊශ්‍රායලයේ ආරම්භයේදී උත්තම පූජකයාට අවුරුද්දට එක සැරේයි දේවමාලිගාවට ඇතුල් වෙන්න පුළුවන්. ඔහු ඉනේ රෙදි පටියක් ගැට ගන්නවා. ඔහුගේ වස්ත්‍ර කෙලවරේ සීනු 4-5ක් ගැට ගන්නවා. ඊට පස්සේ ඔහු පූජා උපකරන ඔහු හදිසියෙන් හරි අපවිත්‍රව ගියා නම් ඔහු ඒ ස්ථානයේ මැරිලා වැටෙනවා. රෙදි පටේ තියෙන්නේ අනිත්‍යයන්ට ඇතුල් වෙන්න යන්න බෑ වුණුත් මැරෙන නිසා. රෙදි පටෙන් තමයි සීනු නාදේ හෙල්ලෙන්නේ නැත්තම් ඔවුන් රෙදි පටේ ඇදලා දානවා මලකුණ එළියට එන්නේ. අද අපි මොන පව් කර දේව අභිමුඛයට එනවද? අපි නමස්කාර කරනවා සිගරට් ගගා ආරක්කු බිබි කුණු හරප කිය බුලත් විට කාගෙන සාප කර බයිල ගගා අපි නමස්කාර කරනවා. අපි නාලා පවිත්‍රලා කට හොදලා එන්න ඕනි. ඊට පස්සේ යාඥාවට පස්සේ ආපහු විටට යන්න බෑ. වීදුරුවට යන්න බෑ. ඒවා අත්හරින්න ඕනි. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කැපවුණු දේව මාලිගාවක් වෙන්න ඕනි. දෙවියන් වහන්සේ උදෙසා දෙවියන් වහන්සේගේ මාලිගාව ශුද්ධව ඔබ පවත්ව ගන්න ඕනි. එවිට දෙවියන් වහන්සේගේ ඔබ මත අභිමුඛය වෙනවා. ඔබ මත වැඩවසන්ට යනවා. එවිට ඔබ ජය ගන්නට යනවා. ඔබ ඉන්න ස්වභාවයෙන් ඉහළට එන්න යනවා. ආමෙන්. 5:12 සියල්ලෝම පිරිසිදු වී සිටියෝය. අසාබ්ද හේමාන්ද යෙදුතාන්ද ඔවුන්ගේ පුත්‍රයෝද සහෝදරයෝද යන ගී කාර්යෝ වූ ලෙවිවරු සියල්ලෝම සීන් හනර් සලු හැඳ අත්තල්ද වීනාද මහවීනාද ඇතුව පූජාසනයට පෙර දිගින් සිටියෝය. ඔවුන් සමග පූජකයෝ 122 දෙනෙක් නලා පිම්බෙමින් සිටියෝය. මොනතරම් අලංකාර දර්ශනයක්ද? මේ සිහින් රෙදි කියලා සඳහන් කරන්නේ ලිනන් හොඳම ඇඳුම වටිනාම ඇඳුම ඇඳගෙන ඔවුන් දෙවියන් වහන්සේ ඉදිරියේ හිටියේ වීණා වාදන කරේ. ඔවුන් දෙවියන් වහන්සේගේ ත්‍රිවිධ භාණ්ඩ වාදනය කරේ. පිළිවෙලකට ඕඩර් එකකට පිළිවෙලකට හිටියා. භක්තියෙන් හිටියා. ගෞරවයෙන් හිටියා. පිරිසුදුව ඇවිත් හිටියා. ඊට පස්සේ 13 එවිට පූජකයන් ශුද්ධ ස්ථානයේ සිට පිටත්ව අවුත් ස්වාමින් වහන්සේට ස්තුති ප්‍රශංසා කිරීමට නලා පිඹින්නත් ගීතිකා කාර්යයන් එක ශබ්දයේ ඇසෙන පිණිස එක්කෙනෙකු මෙන් සිට නලා වලින්ද අත් වලින්ද වෙනත් තූර්ය භාණ්ඩ වලින්ද මක්නිසාද උන්වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදාකාලටම පවත්නේ කියා ස්වාමින් වහන්සේ ප්‍රශංසා කිරීමෙන් ශබ්ද පැවැත් වූ කල ගෘහය එනම් ස්වාමින් වහන්සේගේ ගෘහය වලාපටලෙන් පිරී ගියේය. ආමෙන්. මොනවද උන් කිව්වේ? උන්වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදාකාලටම පවත්නේය. කියන්න බලන්න උන්වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදාකාලටම පවත්වන්නේය. එක හඬෙන් මේ මිනිස්සු මේක කිව්වම දෙවියන් වහන්සේගේ තේජසය ඇවිලා වලාකුලකින් දේව මාලිගාව වසා ගත්තා.
ඊයේ මම එක ගෙදරකට ගිහිල්ලා මේ ගැන කතා කරා. මම හෙට මේ වගේ දේශනාවක් කරන්න යන්නේ. දේව අභිමුඛය දෙවියන් වහන්සේ පුරවන්න යනවා කියලා. එදා වගේ වලාකුලකින් නෙමෙයි. නමුත් උන්වහන්සේගේ අභිමුඛය සුදාත්මෙන් පුරවන්න යනවා. ඒතකොට ඒ සහෝදරිකෝ පාස්ටර් මීට සති දෙකක උඩදී අපිට ඒක දැක්කා. අපිට දැවුණා. අපිට හිටගෙන ඉන්න බැරුණා. කරන්ට් එක යනවා වගේ මුළු පළාතෙම. අදත් දෙවියන් වහන්සේ ජීවමානව සිටිනවා. ඔබ ලෑස්ති නම් අභිමුඛය ඔබ පරිවර්තනය කරයි. අභිමුඛය ඔබ වෙනස් කරයි. අභිමුඛය ඔබව සඵලත්වයට ගෙනෙයි. අභිමුඛය ඔබව සුවයට ගෙනෙයි. අභිමුඛය ඔබව සමාදානයට ගෙනෙයි. හලෙලූයා. ආමේන්. මේ ස්ථානයේ සඳහන් කරනවා අත්හල් වලින්ද වෙනත් තූර්ය භාණ්ඩ වලින්ද. සංගීතේ බැරි වුණත් වාදනය කරන්න බැරි වුණත් අප්පුඩි ගහන්න බැරි කෙනෙක් මේ ස්ථානේ ඉන්නවද? අත උස්සන්න. හැමෝටම අප්පුඩි ගහන්න පුළුවන්. එහෙනම් අප්පුඩියක් ගහන්න බලන්න. ඔව්. එකක් ගහන්න. අර කොස්කොල උඩ ගියා වගේ නේ. චරස් පරස් ගියා. 1 2 3 කියනකොට එකක් ගන්න. 1 2 3. චුට්ටක් මදි. 1 2 3. චුට්ටක් අවුට් යනවා. අර හිටපු ගමන් රැලේ දුවල ඔක්කොම සෙට් එකට දුවනවා. අර ජිමාජී එකේ වගේ හිටපු ගමන් පොඩි රයිනෝ කෙනෙක් පස්සෙන් යනවා. ඒ වගේ අන්තිමට කවුදෝ එක්කෙනෙක් අපුඩියක් ගැව්වා. right 1 2 3. පුංචි වසු පැටියෙක් ඉන්නවා. හොරේ 1 2 3. චුට්ටක් මොකක්ද එකක් වැදුණා. අපිව එකමුතු කරනවා. අපි එකමුතු වෙන කල දෙවියන් වහන්සේ වැඩ වසනවා. 1 2. දෙවියන් වහන්සේ ඒකටත් නැගිට්ටා. මොකද මං 3 කියන්නත් ඉස්සෙල්ලා ගාලා ඉවරයි. හලෙලූයා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. එනම් මෙහෙම කරමු. දෙවියන් වහන්සේ මේ ඔබටයි. ස්වාමිනී මේ ඔබටයි. මේ පිළියන්දලින් ඔබටයි. හalleluya. බලන්න ඒක ලස්සන. සම්පූර්ණත්වය. ඒක පෙරලා. ආමෙන්. දෙවියන් වහන්සේ ස්තුති වේවා. 5:14. අයියෙන් කියන මුළු සභාවම ආයි කියන බලන්න එකට දෙවියන් වහන්සේගේ අභිමුඛය ආවම ඒගොල්ලන්ට බැරි වුණා ඔවුන්ගේ සේවය හරියට කරන්න. මොකද එකිනෙකනාව පේන්නේ නැති වෙන්න ගියා. ඔවුන්ගේ කාර්ය උන්ට කරන්න බැරි වුණා. ඒට හේතුව ඒතරම් අභිමුඛයක්. දෙවියන් වහන්සේගේ අභිමුඛය ආවනම් ඔබ බලවත් දෙයක් දකින්න යනවා. වේලාව තියෙන්නේ කාලය තියෙන්නේ මේ පොළවටයි. ස්වර්ගයට කාලයක් නැහැ. ස්වර්ගයට වෙලාවක් නැහැ. පොළොවට විතරයි ඉර උදා වෙන්නේ, ඉර බැස යන්නේ. මේ අනුව වෙලාව සැකසෙනවා. නමුත් මගේ සහෝදරයා සහෝදරී ස්වර්ගයට ඉර උදාවක් වෙන්නේ නැහැ, ඉර බැස යාමක් වෙන්නේ නැහැ. උන්වහන්සේ තමයි උදා වෙන්නේ. එම නිසා පැය 24ක් කියලා අපිට එකක් නැහැ. උන්වහන්සේ සදාකාලිකයි. ඉතින් මගේ සහෝදරය සහෝදරී ඔබ මේ පොළවේ ඉඳගෙනත් ඔබ අභිමුඛයේ සිටිනවා නම් ඔබ මහිමාන්විත තේජාන්විත ජීවිතයක් ගත කරන්න යනවා. ඒකට හේතුව රෝගයට බෑ ඔබව පරණ කරන්නට. කාලයට බෑ ඔබව පරණ කරන්නට. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ මහිමය ලබන්නට යනවා. ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔබ ආලෝකමත් වෙන්න යනවා. මක්නිසාද දෙවියන් වහන්සේගේ තේජසිය
වලා පටලින් වසා ගත්තා. යේසුස් වහන්සේ මේ පොළවේ ඉඳද්දී දවස් 40ක් නිරාහාරව හිටියා. 40 වෙනි දවසේ දේවදූතයෝ ඇවිල්ලා උන්වහන්සේට කෑම දීලා උපස්ථාන කරා. මෝසස් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දවස් 80ක් හිටියා. වතුර බිව්වෙත් නැහැ, කෑම කෑවෙත් නැහැ. ඔව් කන්ද උඩින් ඉඳන් බහිද්දී ඔහුගේ මුහුණ සුදු වෙලා ඒක මුහුණ බලන්න බැරි තේජසයක්. එම නිසා සෙනඟ කිව්වා ඔබගේ මුහුණ අපිට බලන්න බෑ. එම නිසා වැස්මක් දාගන්න කියලා. දේව අභිමුඛය ඔබ පුදුම ගමනක් ගෙනියනවා. ආමේන්. සමහරකෙන් පුදුම විදියට සුදු වෙලා එනවා. මම ඒක කල්පනා කරනවා අභිමුඛයටද ගිහිල්ලා තියෙන කියලා. නෑ. අලි ගැට පෙර කැලේකට ගිහිල්ලා තියෙන්නේ. අභිමුඛයකට නෙවෙයි. බිත්තර ෆාම් එකකට ගිහිල්ලා තිනවා. මොකද ඒවනේ ඔක්කොම ගාගන්නේ කන්නේ නැතුව. නේද ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛයට යන්න ඔබ බලවත් වෙන්න යනවා, තේජවත් වෙන්න යනවා. රෝගේ පහ වෙන්න යනවා, වයස පහ වෙන්න යනවා. දෙවියන් වහන්සේගේ තේජසය ඔබ වසා ගන්නට යනවා. ආමෙන්. හලෙලූයා. විශ්වාස නැත්තම් අද ඉඳලා අභිමුඛයේ ඉඳලා බලන්න සතියක්. බලන්න වෙනස මොකද වෙන්නේ කියලා. ඔබ බලය ලබන්නට යනවා, ඔබ ආලෝකය ලබන්නට යනවා. ආමෙන්. උන්වහන්සේගේ වචන සඳහන් කරනවා ඒ වලාපටලිය නිසා පූජකයන්ට සේවය කිරීමට පිණිස සිටින්ට බැරි විය. මක් නිසාද? ස්වාමින් වහන්සේගේ තේජසින් ස්වාමින් දෙවියන් වහන්සේගේ ගෘහය පිරී ගියේය. ආමෙන්. අන්තිපදිදාන. මක් නිසාද උන්වහන්සේ යහපත්ය උන්වහන්සේගේ කරුණාව සදාකාලටම පවත්වන්නේය. මෙන්න මේක තමයි මේ පූජකයෝ මේ ඊශ්‍රායල් සෙනග දෙවියන් වහන්සේට කරුණා කළා කිව්වේ. මේක තමයි උන්වහන්සේට කණ්ඩ ගසලා කිව්වේ. කියන්නේ හැමෝම මක් නිසාද? උන්වහන්සේ යහපත්ය. උන්වහන්සේ කරුණාව සදාකාලටම පවත්නේය. සිනීවන්ත සහෝදරයා උන්වහන්සේ යහපත්. උන්වහන්සේගේ කරුණාව සදාකාලින් සදාකාලිටයි. අදට නෙමෙයි, හෙටට නෙමෙයි, හැමදාටමත්. කියන්නේ උන්වහන්සේගේ කරුණාව හැමදාටමත්. ඉතින් ඔබ නමස්කාර කරනවා නම්, ඔබ උන්වහන්සේව ප්‍රශංසා කරනවා නම්, ඔබගේ ප්‍රශ්න විසඳලා ඉවරයි. ඔබගේ රෝගය සුව වෙලා ඉවරයි. ඔබ උසස් ස්ථානයකට පැත් වෙන්න වෙනවා. ඔබ ඉහළ ස්ථානයකට පැත් වෙනවා. ඔබ සඵලත්වය ලබන්නට යනවා. මොකද දෙවියන් වහන්සේ වසවන මිනිස්යාව දෙවියන් වහන්සේ නිදහස් කරනවා. ස්තුතියි අප සමග රැඳී සිටින අපි විශ්වාස කරනවා සබාවක් වශයෙන් මේ දේශනාව ඔබේ ජීවිතයට, ඔබේ වාතාවරණයට බලපෑමක් ඇති කරනවා. ඔබ දන්නා පරිදි නද අපේ රටේ තියෙන තත්ත්වෙත් එක්ක සභාවට ඔබට එන්න විදියක්. නමුත් අපි සභාවක් වශයෙන් ඔබ වෙතට එනවා. Facebook හරහා, YouTube හරහා, ඒ වගේම ඔබේ නම් එක, ඔබ අපේ නම් එක දකි මෙතන WhatsApp නම් එක, ඒකට මේ මෙසේජ් එකක් දාන්න. ඔබට අපි WhatsApp සමග සම්බන්ධ වෙන්න පුළුවන්. උන්වහන්සේගේ වචනය ඔබට අසන්න පුළුවන්, බලවත් වෙන්න පුළුවන්. උන්වහන්සේගේ වචනය තුල ඔබ ශක්තිමත් කරන්න පුළුවන්. ඉතින් අප සමග සම්බන්ධ වෙන්න දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ බලවත් දේවල් කරන්න යන බව අපි විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාට මේ සුබ සතියක්.